කඳට පණ නැහැ වගේ නැත්තම් අපිටත් පණ නැහැ. අපිට පණ තියෙන්නේ මෙන්න මේ අනිත්‍ය ස්වභාවය නිසාමයි. ඒකයි අපි කලිනුත් කිව්වේ ඉර පායන්නේ බහින්නේ ලෝකේ කැරකෙන්නේ අපි කතා කරන්නේ පෙර ගිය පාර අපි මේවා ගොඩාක් කතා කරා. අපි වැඩ කරන්නේ ලෝකේ ක්‍රියාවලියට අනිත්‍ය ස්වභාවය නිසාමයි ඒ කියන්නේ රැඳලා තියෙන්නේ. සිතක් අනිත්‍යයි සිතුවිලිත් අනිත්‍යයි. ගඟ ගලනවා වැස්ස වහිනවා විදුලිය හැදෙන්නේ ගින්දර හටගන්නේ උණුසුම සීතල වෙනස් වෙන්නේ ඇත්තටම කිව්වොත් අනිත්‍ය මත සියල්ල රඳා පවතින පැවැත්මක් නැති කමමයි පැවැත්මක් වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමේ රූප වේදනා සංඥා සංඛාර විඥාන ඒ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ චිත්තචෛසික රූප මේ සිතත් සිතුවිලි සියලු මනසිකාර අනිත්‍යයි. වෙන විදිහකින් කියනවා නම් සංකතය තුළ සකස් වුණු සියල්ලම අනිත්‍යයි. සකස් වෙනවා කියන්නේ අර ගිනි වලල්ල කැරකෙන කතාව. ගිනි වලල්ලක් නැහැ. තියෙන්නේ ගිනි බෝලයක්. කැරකෙනකොට පේන්නේ වලල්ලක්. නමුත් අපි වලල්ලක් තමයි දකින්නේ. අපි අර දේ දුන්නක් වගේ. දේ දුන්න කවදාවත් අල්ලන්න බෑ. නමුත් මෙතන අපිට පේනවා ස්ථිර වලල්ලක් තියෙනවා. එහෙම ස්ථිර දෙයක් මේ සිතුවිල්ලේ තියෙන කිසිම දෙයක ස්ථිර දෙයක් නැහැ. සිතුවිලි සියල්ලම අනිත්‍යමයි. ඒවා හරයක් නැහැ. මේ ලෝකේ ওই සිතුවිලි වලින් හදලා හිතන ඔක්කොම දේවල් අනිත්‍යමයි. වෙන විදිහකින් කියනවා නම් සංකතය තුළ සකස් වුණු සියල්ලම අනිත්‍යයි. ස්ථිර නিত্য එකම අසංකත ධර්මතාවය අනිත්‍ය මිදීමයි. අනිත්‍ය ස්වභාවය අවබෝධ කිරීමයි එයමයි නිවන. එකම ස්ථිර නিত্য දේ නිවන පමණයි. අපි මොන ලෝකයක මොනවා කතා කරත් ඒ සේරම අනිත්‍ය ස්වභාවය මතයි තියෙන්නේ. සකස් වුණු දෙයක් නම් සංකතය නම් ඒක විපරිණාම වෙනවා. අර තදග්ග පච්චපස්සයා කියලා බුදුන් වහන්සේ දේශනා කරන ස්පර්ශයෙන් හටගන්න සියල්ලම අනිත්‍යයි කියන්නේ. ඒ කියන්නේ සිතක නෙමේ සියල්ලම හටගන්නේ සිතකට මේ සියල්ලම හටගන්නේ ස්පර්ශයෙන්. ඒක ස්පර්ශයෙන් හටගත් සියල්ලම සම්පස්යෙන් එන්නේ ඔක්කොම අනිත්‍ය වෙනවා. ඒක ස්පර්ශයෙන් එන්නේ හේවණැල්ලක් ප්‍රතිබිම්බයක්. මේ ප්‍රසාදේ හරහා එන සියල්ලම ස්පර්ශයෙන් එන්නේ. ඔය ඇස කන දිව නාසය ඔය සියල්ල මේ මොහොතේ හටගෙන ඒ මොහොතේමයි ලෝකය හැදෙන්නේ. මේ ලෝකෙ මේ ක්ෂණිකව හැදිලා නැති වෙනවා. ඊගා මොහොතෙත් මේ ක්ෂණිකෙන් හැදිලා නැති වෙනවා. ඊයේත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. හැම ඒ දැන් මේ මොහොතේ මේ ක්ෂණිකව හැදිලා නැති වෙනවා. ඊගා මොහොතෙත් මේ ක්ෂණිකව හැදිලා නැති වෙනවා. සිතවිලි හැදිලා නැති වෙනවා. හැබැයි මේ මොහොත ඔබ මොහොතට නිකන් හිත තිබ්බොත් මොකද වෙන්නේ? ඒ මොහොත හැමදාම මොහොතමයි. ඉර පායන්නේ, බහින්නේ, hina වෙන්නේ, අඬන්නේ, නිදි ගන්න ඔක්කොම මේ මොහොතේමයි. අයි සිතුවිලි එනවා යනවා. මොහොතේමයි. ඒකයි මොහොතට අවදි වෙන්න කියන්නේ. ඒ මොහොතම තමයි බුද්ධක්ෂණය කියලා දකින්න කියන්නේ. ඒම තමයි අපි මේ කතා කරන රහත් භාවයේ මිදුණු තැනත් මොහොත පමණමයි තෝවේ. ඒ අරහත් භාවයේ තුල තියෙන එතනමයි. මේ එකම කතාව. මේ එක එක නම් විතරයි. මේ ස්වභාවය එකමයි. ඉතින් මේ ථේරවාදයේ වෙන එකක් මහායානයේ වෙන එකක් කියලා කන්නේ. ඔය හැමතැනම එකම නිවනයි තියෙන්නේ. ඕක තේරුම් ගන්න බැරි පොත් කියවන අයට නම් පැටලෙනවා. නැත්තම් මේ කතාව එකමයි. හැම කොහෙන් ආවත් එන්නේ එකම තැනටයි කරකිලා. එක එක විවිධාකාර ප්‍රතිකඩයන් ඔස්සේ පැහැදිලි කරගෙන ඕන කෙනෙකුට මේක පාට කතා කියනවා වගේ ඇතේ. නමුත් එකම තැනකින් නිවනක් පනවන්නේ. අපි හිතන මේ මායාව හිතින් හදාගෙන ඉන්න මායාව තමයි ස්ථිර ලෝකේ. එහෙම එකක් නැහැ. ආත්මීය සිතුවිලි මගේ ආත්මයේ ගොඩ නැගුණු ඇති ඒ විනිවිද දකිමින් කොහොමද අනාත්ම සංඥාව අවබෝධ කරගන්නේ කියලා අපි දැන් බලන්න ඕනේ. ආත්ම සංකල්පය අපි හිතින් හදාගත්ත දෘෂ්ටියක්. අපි හිතාගෙන ඉන්නවා මම ළමෙක්, මම තාත්තා කෙනෙක්, මම දොස්තර කෙනෙක්, මම අම්මා කෙනෙක්. මේ විදිහට ආත්මීය දේවල් හිතින් හදාගෙනයි ඉන්නේ. ඇත්තටම මේ චරිතවලට පනපෝමින් අපි රඟපානවා. එහෙම නෙමෙයිද? අපි හැමෝම යම් භූමිකාවක් හිතින් හදාගෙන සමාජ සම්මුතියට අනුව රඟපානවා. ඇත්තටම ඔබ ඔය භූමිකාව රඟපාන චරිතයේ ඉන්න කෙනාද?
අපේ මේ රූපයයි අපි මේ ආත්ම සංඥාවෙන් දකින්නේ. අම්මා තාත්තා අයියා අක්කා පුතා දුව මේ දැම්මම මේ හැම නමක්ම දැමීමම දෙයක් බවට පත් වෙනවා. සම්මුතියක්. ඔබ බලන්න ඔබ ගුරුවරයෙක්. ඔබ ගුරුවරයෙක් වෙන්නේ ඉස්කෝලේදී විතරයි. ඔබ ගෙදර පුතාට තාත්තා කෙනෙක්. ඔබ ගෙදර නෝනට ස්වාමියෙක්. ඔබේ තාත්තට ඔබ දරුවෙක්. එකම කෙනා එක් වෙලාවක ගුරුවරයෙක්, තව වෙලාවක දරුවෙක්, තව වෙලාවක ස්වාමියෙක්, තව වෙලාවක තාත්තා කෙනෙක්. මේ ඔබ රඟපාන භූමිකා නෙමෙයිද? දැන් ওই භූමිකාවේ ඔබ කවුරුද ඇත්තටම? ඔබ ගුරුවරයාද? ඔබ දරුවද අර තාත්තගේ? ඔබ බිරිඳද? ඔබ මිනිස්සයාද අර බිරිඳගේ? ඔබ අර දරුවගේ තාත්තද? ඔබ ඇත්තටම කවුද? ඔය භූමිකා චරිත ඕවට පණ පෙවීම තමයි ආත්ම සංඥාව. ඕව ආත්ම සංඥාව දෘෂ්ටියක්. ඕක අපි හදාගත් එකක්. ඇත්තටම ඔබ ඔය එක්කෙනෙක්වත් නෙමෙයි. අන්නේ කෙනා හෙව්වොත් ඔබට හම්බෙයි. මේ එක්කෙනෙක්වත් නෙමෙයි මේ සේරම දෘෂ්ටි ගොඩක්. සම්මුතියෙන් හදාගත්ත නාමයේ බාහිර රූපෙට ගැට ගහලා හැඩතලයක් අනුව ගිය රූපයකට ගැට ගහපු ගමන් ඒක දෙයක් බවට පත් වෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු පුතා කියන නාමය. පුතා කියන භූමිකාව වෙනයි. ඇත්තට මේ හැඩතලය ඇතුලේ රූපයේද පුතා. ඒක විපරිණාම වෙනවනේ. වෙනස් වෙනවනේ. එතකොට ඒ ඇතුලේ ඉන්න කවුද? රූපේ වෙනයි. එයා වෙනයි. පුතා කියන භූමිකාව රඟපානවා අම්මා ඉස්සරහා. සැමියා කියන භූමිකාව රඟපානවා බිරිඳ ඉස්සරහා. තාත්තා කියන භූමිකාව රඟපානවා ළමයා ඉස්සරහා. මහත්තයා කියන භූමිකාව රඟපානවා සමාජයේ ඉස්සරහා. උපාසක මහත්තයා කියන භූමිකාව රඟපානවා හාමුදුරුවෝ ඉස්සරහා. එකම කෙනා ඒ සාපේක්ෂව රඟපානවා. ඇඳුම් මාරු කරනවා. පන්සලට යනකොට හාමුදුරුවෝ ඉස්සරහා උපාසක මහත්තයෙක් වගේ යනවා. ඉස්කෝලේට යනකොට කලිසමක් ඇඳලා තපත්තු දාලා ගුරුවරයෙක් විදියට යනවා. අර භූමිකාවට ඕන විදියට ඇඳුම් මාරු කරනවා. ඔබගේ කතාව පවා වෙනස් වෙනවා. ඔබ ළමයි ඉස්සරහා කතා කරන්නේ එක විදියකට, අර රස්සාව කරනකොට කතා කරන්නේ එතන තව විදියකට, අර උපාසක මහත්තයා විදියට පන්සලේදී කතා කරන්නේ තව විදියකට. එක එක තැන්වල කතාව වෙනස් වෙනවා, ඇඳුම් මාරු වෙනවා. හරියට නිකන් නාට්‍යයක් රඟපානවා වගේ. තමන්ගේ භූමිකාවෙන් අන්‍යතාවයක් ගොඩනගා ගන්න. ඒ භූමිකාවෙන් තමන් ඒ භූමිකාව ඇතුලේ තමන් ඒ කෙනා කියලා හිතාගෙන ඉන්න එක වැරදි. ඒක තමයි ඔබේ මායාව දෘෂ්ටිය. ඔබේ මාන්නය, ආඩම්බරකම, ද්වේෂය, ඉරිසියාව ඔය ඔක්කොම වටිනාකම් ඇවිල්ලා තියෙන්නේ මේ සිතුවිලි නිසා. සිතුවිල්ලකට ඔබ කොටු වෙලා. ඔය ඔක්කොම බොරු. ඒ ඔක්කොම අයින් කරොත් ඔබගේ ඔය සේර වැඳුම් ගැලෝ වගේ ඔබ නිරුවත් වෙනවා වගේ හෙළුවෙන් ඉන්නවා වගේ ඉපදුනේ හෙළුවෙන් මැරෙන්නේ හෙළුවෙන් වගේ. ඔබ එනවා මූලයට ප්‍රභවයට. ප්‍රභවයේ තුල භූමිකා නැහැ. ඒක තමයි පරම සත්‍ය. මේ රංගපෑම් ටික අයින් කරොත් මේක ඇත්තක් නෙමෙයි කියලා නුවණින් දැක්කොත් තමන් ඒ කෙනා නෙමෙයි කියලා හිතුවොත් තමන්ම තමන් හඳුනා ගන්න උත්සාහ කළොත් අන්න මොහොතට හිත අවදි කරන්න ඕනි කියන්නේ ඇත්තටම ඒ රඟපාන භූමිකා ටික අයින් කරන්න ඕනි. ඒකයි සිතුවිලි තියෙනකන් ඒ කෙනාට බෑ. සිතුවිලි වලින් මිදෙනකන් ඒ සබා දහමට අවදි වෙන්න. මොහොතට අවදි වෙන්න. සත්‍යයට අවදි වෙන්න බෑ. සිතුවිලි වලයි භූමිකා තියෙන්නේ. දෘෂ්ටිය තුලයි හැදෙන්නේ. ඇත්තටම ඔබ අනාත්ම සංඥාව වඩනවා කියන්නේ අපි මේ බැසගෙන තියෙන මේ අපේ සිත් ගිලගෙන තියෙන මේ චරිත නැත්නම් භූමිකාවෙන් මිදෙන එකයි. ඔබ මේ රඟපාන භූමිකාවෙන් ඔබට ඇවිල්ලා බලන්න පුළුවන් ඔබටම තේරෙයි එහෙම වුණොත් මොනතරම් රැවටීමක්ද අන්ධ වීමක්ද ඇත්තටම ඔබ කවුද? ඔබ ඔය චරිතයට පණ දෙන කෙනාද? නෑ නේද? එකම කෙනා භූමිකාවන් ගණනාවක් රඟපානවා. අපි දැන් ඒක කතා කරා.
ඇත්තටම ඔබ ඔය එක්කෙනෙක්වත් නෙමෙයි. ළමයා ගරු කරන්නේ ඔබට නෙමෙයි. තාත්තා කියන භූමිකාවට. නෝනා බනින්නේ ඔබට නෙමෙයි. අර සැමියා කියන භූමිකාවේ රඟපාන කෙනාට. තාත්තා බනින්නේ ඔබට නෙමෙයි. අර පුතා කියන භූමිකාවේ ඉන්න කෙනාට. සමාජයේ සලකන්නේ ඔබට නෙමෙයි. අර මහත්තයා කියන චරිත රඟපාන කෙනාට. හාමුදුරුවෝ බනින්නේ බන කියන්නේ ඔබට නෙමෙයි. අර උපාසක මහත්තයාට. අයියා සලකන්නේ ඔබට නෙමෙයි. මල්ලි කියන චරිතෙට. අම්මා බනින්නේ ඔබට නෙමෙයි. අර දරුවා කියන චරිතෙට. ඇත්තටම ඔබට පුළුවන් නම් ඔබ ඔය රඟපාන ඔය භූමිකාව දිහා නැවතත් පිටස්තරයක් වගේ අපි අර කිව්වේ ඔබ මේ මොහොතට අවදියට ආවොත් ඔබ මේ ඔබගේ ශරීරයෙන් එළියට ඇවිල්ලා ඔබ දිහා බලා සිටින කෙනෙක් වගේ දකින්න එකයි ඥානය කියන්නේ කියලා. අපි කිව්වේ විඥානය කියන්නේ සිතුවිල්ල. දැන් මේ ඔබට එන හැමදේම හිතන්නේ විඥානේ සිතුවිල්ල. ඥානය කියලා කියන්නේ ඔබ ඔබේ සිතෙන් එළියට ඇවිල්ලා ඔබේ දිහා බලන් ඉන්නවා. එහෙම ඉන්න විදිහට ඔබ දකින්න ඔබව. අන්න එහෙම උදාහරණයක් ඔබට නිකන් උපමාවක් පෙන්වන්න පුළුවන්. එහෙම දැනෙන දැනීමක් තමයි ඥානෙ තුල තියෙන්නේ. ඥාන වෙනයි, විඥාන වෙනයි, අඥාන වෙනයි, ප්‍රඥා වෙනයි. මේවේ කතාවල ලොකු තේරුමක් තියෙනවා. විඥානය අවබෝධ කරන්න පුළුවන් ප්‍රඥාවෙන්. විඥානම් ප්‍රඥා භාවයේ තබ්බා විඥානම් පරිඤ්ඤය. ධර්මයේ තුල මේ හැම එකම හොඳින් පෙන්නනවා. මොකද හේතුව ඒ නිවන තියෙන අඥානෙ. එතනට එන්න බෑ ඥාන නැතුව. ඒක නිසා අභිඥා ඥාන දස ඥාන මේ ගොඩක් කතා කරනවා. නමුත් මේවා කියන්නේ මේ පුජ්‍යල භාවයේ මිදුනමයි ඥාන තියෙන්නේ. නමුත් පුජ්‍යල භාවයේ තුල ඉන්නකන් තියෙන විඥානෙ. හැබැයි විඥානේ බොරුවක් කියලා අවබෝධ කරන එකයි ප්‍රඥාව කියන්නේ. බලන්නකො මේ කතා සාමාන්‍ය මේ එකම දේවල් මේ දේවල් විග්‍රහ කරන්න ඕන නිසා මේ වචන තියෙන්නේ. නැත්තම් ඔය නිකන් කොහෙන් හරි ආපු වචන ටිකක් නෙමෙයි. මේ ටික කියන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා බුදුන් වහන්සේ මේ ටික පැහැදිලි කරනවා මේ ඔන්න ඔය විදිහට දාලා. ඇත්තටම ඔබට පුළුවන් නම් ඔබ ඔය රඟපාන ඔය භූමිකා දිහාම නැවතත් පිටස්තරයක් ලෙසින් දකින්න. ඒක කොහොම වේවිද? ඇත්තටම ඔබ ඔය එක්කෙනෙක්වත් නොවේ. එවිට ඔබට දැනේවි ඔබ එවිට පිළිගනේවි ඔබ නොවන ඔබ කවුරුද? වරක ආනන්ද හාමුදුරුව බුදුන් වහන්සේට පවසනවා බලන්න ස්වාමීනි අර දෙන්න ඔබ වහන්සේට කොච්චර බනිනවද? තවත් වරක පවසනවා බලන්න ස්වාමීනි අර දෙන්න ඔබ වහන්සේට ಗುಣ කියනවා. එවිට බුදුන් වහන්සේ වදාරනවා ආනන්දය ඒක ඒ දෙන්නාගේ ප්‍රශ්නයක්. අන්න ඒ වගේ Taman රඟපාන භූමිකාවෙන් අයින් වෙලා ඒක දිහා බලන්න පුළුවන් නම් මිනිස්සු චරිතයක් හදාගෙන ඒ හිතින්ම ඒ ඉන්නේ. එයා කියලා හිතාගෙන ඒ චරිතයටයි බනින්නේ. ඒ කෙනාට නෙමෙයි. ඒ චරිතයටයි බනින්නේ. ඔය හොඳ කියන්නේ ඒ චරිතයට. ඔබ භික්ෂුවක් දිහා බලලා ආනේ සාදු කියලා වඳින්නේ ওই චරිතෙට. ඕක ඇතුළේ ඉන්න කෙනාට නෙමෙයි. ඔබට බලන්න පුළුවන් නම් ඇත්තටම ওই විදිහට නුවණින් ඔබ එතන ඒ චරිත තුල නැත්තම් ඒ කියන්නේ ඔබට ගැටලුවකුත් නැහැ. දැන් අපි හිතමු දැන් ඔබගේ ස්වභාවය දිහා බලන්න. ඔබ දැන් ඔය ඔක්කොම චරිත රඟපානවනේ. ඔක්කොම චරිත ඔබ රඟපාන. හැබැයි එක්කෙනෙක්වත් ඔබ නෙමෙයි නේද? දැන් නෝනා බනින්නේ මහත්තයාට. ළමයි බනින්නේ තාත්තට. එතකොට තාත්තා බනින්නේ පුතාට. හැබැයි එක්කෙනෙක්වත් ඔබ නෙමෙයි. ඔබ හිතනවා මං ඔය එක්කෙනෙක්වත් නෙමෙයි කියලා. ඒතර ඔබට බැලලා නැහැනේ කවුරුත්. අර චරිතවලටනේ බැලලා තියෙන්නේ. ඒතර මේ භූමිකාව තමයි මේ ආත්ම සංඥාව ඔබට මේ පෙන්වන්නේ. ওই දෘෂ්ටිය ඔබට පෙන්වන්නේ. දැන් ඔන්න ඔබ හිතනවා දැන් අපි හිතමු ඔබ හිතනවා ඔබගේ වෘත්තිය යනවා. මම වැඩෙක්. මම මෙහෙම බැංකුවේ. නැත්තම් හිතනවා මම පොලිස් කාර්යයක්. මෙහෙම මං කියන එක අහන්න ඕනේ හැමෝම. නැත්තම් හිතනවා මම ජනාධිපති. නැත්තම් හිතනවා මම ඇමති කෙනෙක්. නැත්තම් හිතනවා මම ගුරුවරයෙක්. මං කියන එක අහන්න ඕනේ.
නැත්තම් හිතනවා මම මේ උගත් කෙනෙක්. නැත්තම් හිතනවා මම මේ ඔය මොකක් හරි මෝඩ කවන්නේ තියෙන්නේ. ඔය ඔල මොට්ටල කවන්නේ නේද තියෙන්නේ. ඇයි ඒ? ඇත්තටම ඔය එකෙක්වත් නෙමෙයිනේ ඔබ. ඔබගේ ඇඟේ ලේ තියෙනවා. ඔබ හුස්ම ගන්නවා මැරෙනවා. ඔක්කොම එකයිනේ. ඔය ඇඳුම් ටික සේරම එක එක චරිත පොලිස් කාර්යයේ ඇඳුම ගලවලා දැම්ම පොලිස් කාර්යය නැහැනේ. දැන් ඔක තේරෙනවනේ. දැන් ඔය ඇඳුම ඇතුලේනේ තියෙන්නේ. දැන් ඔක ගලවනවා වගේ වැඩක් නෙවෙයි වෙන්නේ. ඊට පස්සේ බානව රිටයර් වෙච්ච පොලිස් කාර්යයක් ගණන් ගන්න නැහැනේ මොකෙක්වත්. අන්තිමට මාර ඉස්කෝලේ විදුහල්පති ළමයි ඔක්කොම සර් කිය ඉන්න අන්තිමට රිටයර් වෙලා නිකන් පැත්තකට වුණාට පස්සේ මොකෙක්වත් ගණන් ගන්න නැහැ. අර ඔක්කොම ගරු කරලා තියෙන්නේ අර චරිතෙට. ඔය පෙන්ෂන් යන මිනිසුන්ට ගොඩක් ඔය අත්දැකීම් තියෙනවානේ. අන්තිමට හිස් කොලේට වැටෙනවානේ. ඒකනේ කියන්නේ ගේහසිත උපේක්ෂාවට වැටෙනවා කියලා. ඒ කියන්නේ ගිහි ජීවිතයේ තුලත් උපේක්ෂාවක් වයසට යනකොට ඇති වෙනවා කියන්නේ ඕකනේ. හැබැයි ඕක කලින් ආවනම් එයා නිවන් දකින්නවා කියලානේ කියන්නේ. එයා එහෙමනම් මේ මග හොයනවා කියලා. ඔන්න ඕකනේ මිනිස්සු රැවටිලා ඉන්නේ ඔය එක එක ඒවටනේ. අවසාන මොහොතේදී මිනිස්සයා වයසට ගිහිලානේ. පොළොවට වැටෙන්න බර වුණාම මුකුත් තේරිලා වැඩක් නැහැ. කලින් අවබෝධ කරගන්න ඕනේ. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මහණෙනි මම මේ ආස්වාදයක් නැහැ කියන්නේ නැහැ. නමුත් මහණෙනි ආස්වාදයට වැඩිය ආදීනව විශාලයි. මිනිස්සු දුක් වේදෙනවා ගොඩක්. ඔය පුංචි සැපයකට. ඒක නිසා මහණෙනි නිස්සරණේ දකින්න. මේවට ඇලෙන්න එපා. මේවැයි ඇති දෙයක් නැහැ. ඉතින් ඒකනේ සත්‍ය. බුදුන් වහන්සේ කියනවානේ මේක දකින්න කෙනා නිස්සරණයට එනවා කියලා. එයයි නිවන් දකින්නේ. ඒ තාක් නිවන් දකින්නේ නැහැ. අර රැවටිලා ඉන්නවා අරක පස්සේ නිකන් පෙරේතය වගේ දූ ඉන්නවා. අරක චූර්ණ වෙවි ඉන්නවා. එක්කෝ සල්ලි ටිකකට එක්කෝ මොකක් හරි දෙයකට චූර්ණ වෙවි ඉන්නවා. ඒකයි කියන්නේ මේ භූමිකා ආත්ම සංඥාව තියෙනකම් මිනිහෙක් නිවන් දකින්නේ නැහැ. ආත්ම සංඥාව තියෙනකම් මිනිස්සෙක්ගේ ඒ තියෙන ඒ ස්වභාවය තමයි රාග දේශ මොහ ඒ ස්වභාවය තමයි මේ ඔක්කොම තියෙන්නේ. එහෙම දෙයක් නැහැ. ඒක දෘෂ්ටියක්. තියෙන්නේ අර ගහ වගේ කතාවක්. දැන් ගහට ඔය මුකුත් ප්‍රශ්න නැහැ. අයි ගහ එහෙම ගන්නෑ. ගහ හිතන්නේ මම අරයා කියලා තාත්තා මම තමයි මේ කෙනා කියලා ගහ හිතන්නේ. මිනිහා හිතනවා මම මෙයා. මේ රූපේ මගේ මේක මගේ. දැන් එතකොට මොකද වෙන්නේ? මේකට මැරෙන්නවත් බෑ. අන්තිමට බලන්නකො මැරෙන්නේ කොයිතරම් අමාරුවෙන්ද? දාලා යන්න බෑයි. මම ලොකු කෙනෙන්නේ. මේ හදාගත්තනේ ඇවිල්ලා මම දැන් කොහොමද යන්නේ? පිස්සු කතා කරන පාර අර පොඩි එකා කාලේ හෙළුවෙන් ආවා කියලාවත් මතක නැහැ. දැන් යන්නේ තෙලුවෙම තමයි. ඔක මොකක්වත් නැහැ. හීස් ලෝකයන් පිස්සු. නමුත් ඔක තේරෙන්නේ නැහැ. එතකොට තමයි මේ සිත නිදහස් වෙන්නේ. මේ සිත මේ හිතින්ම හදාගත්ත බැඳීම් නෙමේ තියෙන්නේ. ඒකනේ කියන්නේ මේ කූඩුව අපි ගහ ගන්නවා කියලා. අපි යකඩ කූඩුවක් ගහගෙන කූඩුව ඇතුලේ ටින් එකකට වගේ බහලා ඉර වෙලා ඉන්නවා. අරවෙන් හදාගෙන දෘෂ්ටි වලින්. ඒක නිසා තමයි අර සුර අසුර යුද්ධය පෙන්නලා බුදුන් වහන්සේ පෙන්නන්නේ අසුරයා ගැට ගැහිලා ඉන්නේ ඔය වගේ දෘෂ්ටියකින් කියලා. ඒ තාක අසුරයා යුද්ධේ පරදිනවා කියලා. එතකන් සුරයෝ දිරනවා කියලා. හැබැයි යම් දවසක අසුරයා මේක අනිත් පැත්තට හිතුවොත් ගමන් අසුරයා මේකෙන් අනිත් පැත්තට මේ බන්ධනෙන් දිදෙනවා කියලා. මාර බන්ධනේ පෙන්නන්නේ ඔතනින්. මේ පංච මාරෝ ජිනෝ නාතෝ කියන එක පැහැදිලි කරන්න පුළුවන්. ඇත්තටම මේක හොඳට අවබෝධ වෙනකොට ඒ තුල ඒක හොඳින් ග්‍රහණය වෙලා තමන් කෙනෙක් පැහැදිලි කරොත් ඔබට මහා පුදුම මේකක් දැනේ. ඒ ආත්මයම තමයි තියෙන්නේ. ආත්ම සංඥාවමයි මායя. මායя කියන්නේ දැන් එළියේ ඉන්න කෙනෙක්. මායя කියන්නේ ඔබේ හිතට. ඔබේ හිත තමයි මායя. ඔබ ඔය හිතන්නේ මායя. ඔබ ඔය තණ්හාව හිත ඔබට මැරෙන්න බැරියයි. මායя කියන්නේ මැරෙන්න බැරි එක. දැන් ඔබට මැරෙන්න බෑනේ. හොඳට හිතලා බලන්න ඔබට මැරෙන්න පුළුවන්ද කියලා. ඇයි බැරි? දැන් මැරෙන්න පුළුවන් කෙනාට නිවන් දකින්න පුළුවන්. මැරෙන්න බැරි කෙනාට නිවන් දකින්න බෑ. ඔතනයි තියෙන රහස. ඕක තමයි දස සංයෝජන වල අන්තිමටම තියෙන්නේ මාන්නේ දුරු කරපු කෙනයි රහත් වෙන්නේ. මාන්නේ කියලා පෙන්නන්නේ ආත්ම තණ්හාව. ඕකම තමයි මේ සියලුම සසර මේ සේරම දුක් විඳින්න හේතුව. ඕක තමයි මේ ශක්තිය ජෙනරේට් වෙලා ඔබ ඉන්නේ. ඔබ දන්නේ නැහැ ශක්තිය ජෙනරේට් වෙන්නේ ඕකෙන්ද. හැබැයි ඕක මේ උපදිනකොට ආපේකුත් නෙමෙයි. ඔබ පස්සේ ඔක හදාගන්නේ. පස්සේ මේ වටෙන් ඔක්කොගෙම දාලා මේක හැබැයි ලොකු කතාවක් තියෙනවා. අපි දිගටම පැහැදිලි කරගෙන ආවේ ඒක මේ ශක්ති ස්වභාවය මේක හැදෙන හැටි මේක අවසානයේදී මේක ආත්මීය කතාවකට ආවම තමයි දැන් මෙහෙම කතා කරන්නේ.
දැන් අද කතා කරන මාතෘකාව අනුව තමයි අපිට මෙහෙම කතා කරන්න වෙලා තියෙන්නේ. නැත්නම් අපි මේ කතා කරන වෙනින් විදිහකට. දැන් අපි ගිය පාර අපි කතා කරේ අනිත්‍ය සංඥාවේ. ඒ අනිච්චානුපස්සනා විහරණයට එනකොට මේක අනිත්‍ය මේක එනවා මේ ත්‍රිලක්ෂණත් එක්ක. ඒතකොට ආත්ම සංඥාව තමයි දැන් ගන්නට තියෙන්නේ. දැන් ආත්ම සංඥාව කතා කරනකොට තමයි මේක දැන් එලි වෙන්නේ. දැන් මේ අවබෝධය තියෙන කෙනා තමයි ශුන්්‍යතාවය අවබෝධ කරන්නේ. එතකම් මේ ශුන්්‍යතාවය තුල චීනාශ්‍රව රහතන් වහන්සේ බිහි වෙන්නේ නැහැ. රහත් වෙන්නේ නැහැ කවුරුත්. ඔය දැනුම තිබ්බත් රහත් වෙන්නේ නැහැ. රහත් වෙන එක අපිට කරන්න බෑ. ඒක කරන්නේ මේ සබාධාම. අපිට කරන්න පුළුවන් අර මිරිස් පැලේට ඕනි කරන වතුර ටිකයි පෝර ටිකයි දානවා වගේ මෙන්න මේ ටික ලස්සන්ට මේ හිතට පෙන්නන එක විතරයි. හැබැයි හිත ඇතුලේ ස්වයංව යනවා සබාධාමේ න්‍යායකට ගමනක්. ඒක තමයි ශුන්‍යතාවය තුල තියෙන්නේ. ඒක කෙනෙකුට කරන්න බෑ. ඒක තමයි මේකේ භාවනාවේ තියෙන ගැඹුරුම තැන. ඔබට සමතේ වඩට හැකි. ඔබට විදර්ශනා කරත හැකි. ඔබට විපස්සනාවත් කරත හැකි. හැබැයි ඔබට මේ අවසානයේ තියෙන මෙන්න මේ පටිනිස්සක් ගානු භාවනාව කරන්න බෑ. ඒක සබාධාම විශ්ින් කරන එකක්. ඕකයි ගැටලුව. ආනන්ද හාමුදුරුවෝ උත්සාහ කරනවා රෑ එළි වෙනකන් රහත් වෙන්න. දන්නවා සේරම ධර්මේ. රහත් වෙන්න බෑ. ඇයි ඒක කවදාවත් හිතට කරන්න බෑ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ කලකිරලා ඒක අත්හරිනවා. ඕනේ නැහැ කියලා රහත් භාවයත් අත්හැරලා දාලා ආනන්ද හාමුදුරුවෝ යනවා සතපෙන්. අන්න රහත් වෙනවා. හිතනකන් රහත් වෙන්නේ නැහැ. ඇත්ත කතාව හිතට රහත් වෙන්න බෑ. හිත නැති වෙන්නේ සබහාදාමෙන් න්‍යායකටයි. ඒක එක්කෙනාට වෙනස්. කෙනාට වෙනස්. ඔබ අල්ලන් ඉන්න දේ නෙමෙයි අනිත් එක්කෙනා අල්ලන් ඉන්නේ. එයා අල්ලන් ඉන්න දේ නෙමෙයි අනිත් එක්කෙනා අල්ලන් ඉන්නේ. සමහර වෙලාවට සසරේ ස්වභාව තියෙන මේ ශක්ති ස්වභාවවල පුදුම කතාවක් තියෙනවා. ඒවා හිතා ගන්න බෑ. ඒක නිසා තමයි සබහාදාම මුළු සසරම මේක ගැලපෙනවා. මේ ඒකාත්මයක් නෙමෙයි මේ ජීවිතේ විතරක් නෙමෙයි. අපිට එහෙම කතා කරත හැකි ඒවා අපි කතා නොකරෙමු. අපි මේ මොහොතේ කතා කරත හැකි. නමුත් ඒක වෙන්නේ ඒක වෙන්නේ මහා ලොකු කතා පරාසයක්. ඒකට මේ අවබෝධය තුළට මහා පරාසයක් එනවා. ඒක ඇත්තටම හැබැයි ඒ ඥානෙ සකස් වුණාම ඥාන ටික සකස් වෙනකොට ඒක දැනෙන්න ගන්නවා. ඒක කොහොමද වෙන්නේ කියන එක. හරි. එතකොට තමන් ඒ භූමිකාව තමන් කරගෙන ලෝකේ බලන එකයි වරද. ගුරුවරයාගේ භූමිකාව තමන් කරගත්තොත් එතනයි වරද. සැමියාගේ භූමිකාව තමන් කරගත්තොත් එතනයි වරද. හාමුදුරුවන්ගේ භූමිකාව තමන් කරගත්තොත් එතනයි වරද තියෙන්නේ. තාත්තගේ භූමිකාව තමන් කරගත්තොත් එතනයි වරද තියෙන්නේ. ඇත්තටම බැලුවොත් ඔය එක චරිතයකවත් තමන් නැහැ. ආත්ම සංඥාවෙන් ওই චරිත ටික අල්ලගත්තොත් තමයි තමන් ඉන්නේ. ඇයි එහෙම අපි එක එක චරිත රඟපාන්නේ? මාන්නේ නිසා. මමයා නිසා. සමාජයේ තියෙන එක එක චරිතවලට ඒ රිංගනවා. ඒ රිංගන පවා හිඟන්නගේ චරිතයට රිංගලා ඒ හිඟන්නගේ චරිතයට රිංගලා හොඳට රඟපෑවොත් තමයි හිඟා කන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම බැලුවොත් ඔය එක චරිතයකවත් නියම කෙනා නැහැ. ඒ නිසාමයි හැබැයි ඔය චරිත වලට තමන් බැසගන්නේ මමත්වයේ නිසාමයි. මාන්නයට ආත්ම සංඥාවට ඒ කොටු වෙලා යම් බලයක් ඒකාධිකරයක් ලොකුකමක් වටිනාකමක් ප්‍රතිරූපයක් චරිතයක් හදාගන්න බලන එකයි ඒ ආත්ම සංඥාව. ඇත්තටම ආත්ම සංඥාව වඩන කෙනා මේක අවබෝධ කරගෙන මේ භූමිකාවෙන් ඒ බලය හොයන එක අත්හරින්න පුළුවන් නම් ඒ ආත්ම අභිමානේ ඒ මම දන්නවා මට පුළුවන් මේ කියන හැඟීම් තියෙනවනේ. ඒ ආත්මීය හැඟීම් තියෙනවනේ. ඒ අන්නේ ඒවම තමයි මේ පුජ්‍යල භාවය හදලා තියෙන්නේ. දෘෂ්ටිය. ওই චරිත වලට පණ දෙන එක නතර කරන්න පුළුවන් නම් ඔහුට ওই භූමිකාව වලින් මිදෙන්න පුළුවන්. අන්න එහෙම වුණොත් ඔහු මම කියන ආත්ම සංඥාවෙන් මිදෙනවා. එහෙම වුණොත් අන්නේ කෙනා මේ ලෝකේ ඒ මමත්වයෙන් මිදිලා
ඒ ආත්මය තුල කොටු වුණු බාල බොළඳ සැප හොයන කමින් අයින්ට වෙලා සදා සුවයටපත් වෙනවා. හෙට උපදින දරුවටත් මේ සමාජයේ භූමිකාවක් පනවනවා. ඇත්තටම උපතින් මේ පුංචි දරුවෝ මල් වගේ පිවිතුරුයි. කවුද මේ දරුවන්ගේ ඔළුවට මේ චරිත පොවලා ඒවා බවට පත් කරන්නේ? ඔබට හෙල ඇති අම්මලා තාත්තලා කියනවා ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද පුතේ ආස? අනේ අර නොදරුවා දන්නේ නැහැ. වැඩි හිටියොමයි පොවන්නේ. දොස්තර කෙනෙක්ද ඉංජිනේරුවෙක්ද ගුරුවරයෙක්ද බලන්න පුංචි කාලේ ඉඳලම මාන්නේ වැඩෙන හැටි. නැති කෙනෙක්ගේ මේ මවන්නේ. ඉතින් අර පුංචි දරුවත් මවා ගන්නවා චරිතයක්. ටික ටික ඒ චරිතයට යා පනපවනවා ආරූඪ වෙනවා. ලොකු වෙනකොට නියමට චරිතෙට ඕන විදිහට විභාගයේ විදිහට කරන්නේ විෂයේ විදිහට ඉගෙන ගන්න ඒ විදිහට හිතන්නේ අන්තිම ලොකු වෙනකොට චරිතෙට පණ දෙනවා. ඉතින් එහෙමනේ අනිත් අයත් හැදුනේ. මහ කකුලුව පොඩි උන්ට කෙලින් යන්න කියලා දුන්නා වගේ තමයි උන් ඔක්කොම හරහට ගියා වගේ මුළු සමාජයේම එකම කොටි වලිගයක පැටලිලා. අන්තෝ ජටා බහි ජටා ජටාහි දජිතා පජා තන්තං කුච්චම ගෝතෝ මී කෝයිමං විජටේ ජටා. ස්වාමීනි මේ ප්‍රජාව ඇතුළෙනුත් ගැට ගැහිලා පිටිනුත් ගැට ගැහිලා. ස්වාමීනි කවුද මේ ගැට ටික ලියන්නේ? සීලේ පටිච්චාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤන්ත භාවයන් ආතාපි නිපකෝ බික්ඛු කෝයිමං විජටේ ජටා. හැමෝම දන්නේම නැතුව ආත්ම සංඥා වඩලා ආත්මයක් හදාගෙන නොදැනුවත්වම මාන්නි පෝෂණය කරනවා. ලොකු වෙනකොට පොඩි ළමයා වගේ නෙමෙයි හිත දූෂණය වෙලා. දන්නේම නැතුව අර චරිතාස්සේ තිබුණු මාන්නෙට බලයට ක්ලේශයට ලොල් වෙනවා. රැවටෙනවා. හැබැයි කෙනෙක් ඔය භූමිකාව රඟපාන එක අත්හැරියොත් එයාට විශාල ආධ්‍යාත්මික සුවයක් දැනෙනවා. නුවණක් වැඩෙනවා. ওই භූමිකාව හැදිලා තියෙන්නේ මාන්නයත් එක්ක. ඒව අතහැරියම ඒ කියන්නේ මමත්වයේ අතහැරියම ඇත්තටම ලෞකික සැප සම්පත් රැඳිලා තියෙන්නේ ওই චරිතවලයි. ඔතනින් මිදුණු කෙනාට ලෝකෝත්තර නුවණ පහළ වෙනවා. ප්‍රින්සිපල්ට ළමයි ගරු කළේ බයට චරිතෙට. පොලිස් රාලහාමිට ගරු කළේ බයට චරිතෙට. ඇතුලේ ඉන්න කෙනාට නෙමෙයි. උදාහරණයක් විදිහට ඔබ හිතන්න ඉහළම රහස් පොලිස් නිලධාරියෙක් හිඟැන්නෙකුට රඟපානවා කියලා හොරෙක් අල්ලන්න. පාරේ පේමන්ට් එකේ හොරෙක් අල්ලනවා කියලා ඒ හිතපු නිසා ඉරිච්ච ඇඳුම් ඇඳගෙන හිඟැන්නෙක් විදියට ටින් එකක් තියාගෙන හිටියොත් ඒ ඉරිච්ච වැලහැලි ඇඳලා ඉන්න ඒ රංගපාන භූමිකාවට පහත් කොට සලකනවා මිනිස්සු යනකොට. නමුත් මේ රාලහාමිම ඒ පොලිසියේ උසස් නිලධාරියා විදිහට යුනිෆෝම් එක ඇඳලා ඔතන හිටියොත් මොකද වෙන්නේ? පොලිසියේ ලොක්කා වුණොත් කී දෙනෙක් ගරු කරනවද? මේ එකම කෙනා ඇඳුම් මාරු කරපු ගමන් වෙනස් වුණේ කොහොමද? මේ නේද අපි කරන මායා ලෝකේ. ඇත්තටම කෙනා ඉන්නේ ඇඳුමේද? කෙනා ඉන්නේ හිතේද? හිතින් මිදුණු තැන කවුද ඉන්නේ? ඔය ඇඳුමත් සිතත් දෙකම එකයි නේද? අපි හිතින් හිතා ගන්නවා කියන්නේ ඇඳුම අඳිනවා වගේ නේද? ඇඳුම මාරු කරා වගේ නේද මේ හිත මාරු කරන එක? හිතින් නේද මේවා හිතාගෙන ඉන්නේ? මං පොලිස්කාරයෙක්, මං හිඟැන්නෙක්. නමුත් ඔය දෙන්නම පොලිස්කාරයෙක්වත් හිඟැන්නෙක්වත් කවුරුත් නෙමෙයි නේද? සමහරව පස්සට වෙලා ඉන්නේ හැමෝම හොඳ කියන හින්දා. එතනක් තියෙන්නේ සැඟවුණු මාන්නයක්මයි. සමහරව හැමතිස්සෙම එයාට උණු කරදර ගැන කියන්නේ හැමෝගෙම අනුකම්පාව ලබා ගන්න. එතනක් තියෙන්නේ මාන්නයක්මයි. මමයා ඉස්මතු වෙනවා. මෙලෙස විවිධාකාර විසිරුණු පැතිකඩයන් ඔස්සේ
ඒ ගලා යන මේ මමත්වය මාන්නය අපි තුල සැඟවිලා සොයාගත නොහැකි ලෙස සැඟවිලා තියෙනවා. මොන විදියෙන් හරි කීර්ති ප්‍රශංසා ලබන්නයි දඟලන්නේ. සමහරුන්ට අතහැර ගන්න බෑ. මැරෙන කම් මේ භූමිකාවේ ඉන්න බලනවා. අම්මට හැමදාම ළමයාව පේන්නේ ළමෙක් විදියට. දොස්තරට හැමෝම පේන්නේ ලෙඩ්ඩු විදියට. ඇත්තටම මේ මායාවෙන් මිදෙන්න ඕනි. ආත්මීය කිසිවක් ලෝකේ නැහැ. සියල්ල අනාත්මයි. සත්‍ය හිතට පෙන්වන්න ඕනි. ඔය අම්මා තාත්තා ළමයි ගේ දොර හැම දෙයක්ම සිතුවිලි. සම්මුතිය, ප්‍රඥප්තිය. ඇත්තටම බාහිර එහෙම දේවල් නැහැ. අපි හිතින්ම හදාගත් මානසිකාර විතරමයි. බාහිර හතර මහා භූත හැඩතලයකට සම්මුති නමක් හදාගෙන අපිමනේ මේ දාගෙන ඉන්නේ නමක්. ඇත්තටම අපි බාහිරින් දකින්නේ අපේම හිතමයි. අපේ හිතේ ප්‍රතිරූපයක් නේ බාහිර කියන්නේ. ඇත්තටම අපි දකින, ඇහෙන, පේන, දැනෙන හැමදේම හිතේම හදාගත්ත සිතුවිලිමනේ. මානසිකාරමනේ. ඒ කියන්නේ සියල්ලම හිතමනේ. එහෙමනම් ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. ඇත්තටම ඔබ ඉන්නේ ওই ශරීරය තුලද නැත්නම් ඔය කයින් බාහිර ඔය ගත්න අරමුණු නිමිති තුලද? සම්මුති නාමයේ තුලද? අරමුණු නිමිති නැති කල ඔබ කොහිද? අපි හිතනවා මේ ශරීරේ මම කියලා. මගේ ආත්මය කියලා. විඥානයේ මායාව, සක්කාය දෘෂ්ටිය මෙයයි. ඇත්තටම ඔබට මල පේනවා කියන්නේ ඒ මල කියන්නේ ඔබමයි. ඔබයි මලයි කියලා දෙන්නෙක් නැහැ. ওই පේන බවටයි හිත කියන්නේ. හිත කියලා වෙන කෙනෙක් නැහැ. ඔච්චරමයි තියෙන්නේ. මේ මොහොතේ ඔබ මලක් දකීද? එය පමණමයි මේ ලෝකේ. මේ ලෝකේ මේ මොහොතේමයි හැදෙන්නේ. මේ මොහොතේමයි නැති වෙන්නේ. ඊගා මොහොතේ ඔබ දකින්නේ මොකද්ද? ඒ තමයි ඔබේ ලෝකේ. ඒ මොහොතේමයි ඒ ලෝකේ නැති වෙන්නේ. ඔබ ඉපදෙන්නෙත් මේ මල ඉපදුණු වෙලාවෙමයි. ඔබ මැරෙන්නෙත් මේ මල මැරෙන වෙලාවෙමයි. මේ සිතමයි හටගන්නේ, මේ සිතමයි නැති වෙන්නේ. අමුතුවෙන් ශරීරේ පොළොවට පස් වෙන එක මරණයක් කියලා කවුද කිව්වේ? ඒක බොරුවක්. මේ සිත නැති තැන ශරීරය ගැන කවර කතාවද? සිතමයි ඉන්නවා කියන්නේත් සිත නැති වුණොත් මයි නැහැ කියන්නේ. එහෙනම් සිතමයි හටගන්නේ මේ මොහොතේ. ඒ මොහොතේ සිත නැති වෙනකොට එහෙනම් මැරෙන්න ඕනි. එක්ෂණිකව මේ සිත හටගෙන ඊගාව මොහොතේ තව සිතක් හට ගන්නවා. ඒ සිතට මේ සිත සම්බන්ධත් නැහැ. ඒ සිත වෙනයි මේ සිත වෙනයි. සිතක් මේ විදිහට ඉපිදි නැති වෙවි සිතුවිලි සංසාරේ යනවා. ඒකයි සසර කියන්නේ. නැතුව මැරිලා ඉපදෙන එකක් නෙමෙයි. මේ සසර කියන්නේ මේ සිත. මේක ටිකක් ගැඹුරුයි. මහණෙනි මම ලෞකික භූමියේ යමක් කියයිද ලෝකෝත්තර භූමියට එය බොරුවක් වෙනවා. මම ලෝකෝත්තර භූමියේ යමක් කියයිද ලෞකික භූමියට එය අසත්‍යයක් වෙනවා. ඕනෝකයි මේ ලෝකෝත්තර භූමියේදී ලෞකික භූමියේ කියන වචන වෙනස් වෙනවා. සිතෙන් මිදුණු තැන කතාව හරිම ගැඹීරයි. අතරම ඔබට මල පේනවා කියන්නේ ඒ මල කියන්නේ ඔබමයි. ඔබයි මලයි කියලා දෙන්නෙක් නැහැ. ඔබ එළියේ යමක් දකීද ඒ ඔබමයි. ඔබ එළියේ යම් සද්දයක් ඇසේද ඒ ඔබමයි. එපමණයි. එපමණයි ලෝකෙත්. සිතමයි. ඒ සිත පමණයි. ඔබ ඔබයි කියලා අල්ලන් ඉන්න ওই රූපය ඇතුලේ කෙනෙක් පුජ්‍යලයක් එහෙම දෙයක් නැහැ. ඔබේ දරුවා කියලා හිතනකොට ඒ දරුවා කියන්නේ ඔබමයි. දරුවා නැත්තම් ඔබත් නැහැ. ඔබ නැත්තම් දරුවත් නැහැ. මේ හේතුඵල ධර්මයක් තියෙන්නේ. ඔබමයි දරුවා, දරුවාමයි ඔබ. ඔබ ඔය අවට තියෙන හැමදේම නියෝජනය කරන්නේ ඔය සිතමයි. ඒ කියන්නේ ඔබමයි. ඔය එළියේ ගහක් තියනවා කියන්නේ ඒ තමයි ඔබ. ඒ ගහ තමයි ඔබ. ඒ මොහොතේ සිතනේ ඒ යන ඔබ.
ඔබ ඔය එළිය දැන් ඔබ මොකක් හරි එකක් හුලගක් තියනවා කියන්නේ ඒ කියන්නේ හුලග කියන්නේ ඔබ. ඒ සිතක් එච්චරයි. නැතුව මෙතන එක්කෙනෙක් නැහැ. ඒ දකින්නවා, ඇහෙනවා, දැනෙනවා, ওই සිතක් උපදිනවා, නිරුද්ධ වෙනවා නම් ඒ සිත තමයි ඔබ. එච්චරයි. මේක ඇතුලේ වෙන කොහෙවත් කෙනෙක් හෙව්වට හම්බ වෙන්නේ නැහැ. මේ කතාව පරම සත්‍ය නම් ගැඹීරයි. ඒ අවබෝධ කරගන්න නම් ලේසි නෑ. ඔබ ඔය අවට තියෙන හැමදේම නියෝජනය කරන්නේ ඔබමයි. අවට ඇති දේ නැතිනම් ඔබත් නෑ. ඔබ හිතන්න මේ ලෝකේ කිසිම දෙයක් අවට නැතුව ඔබ හිස්තැනක ඉපදෙනවා. දැන් ඔබ කො? ඔබ කියලා පනවන්න සාපේක්ෂව එළිය මොකක් හරි තියෙන්න ඕනේ. අඩු ගන්න කෙනෙක්වත් මොකක්වත් තියෙන්න ඕනේ. නැත්තම් ඔබත් නැහැ. ඒ නිසා එළිය යමක් දකීද ඒ මොහොතේ දැකීමමයි ඔබ කියන්නේ. ඔබ කියලා මේකේ ශරීරය ඇතුලේ කෙනෙක් නැහැ. එළියේ එහෙනම් සම්බන්ධය තියෙන්නේ. ඒකයි අපි කිව්වේ මේ සිත තියෙන්නේ මේ ඇඟ ඇතුලේ නෙමෙයි. ඔබ පුදුම වෙයි සිත තියෙන්නේ එළියේ කියලා කිව්වොත් කියලා. ඔබේ සිත තියෙන්නේ ඔබේ ඇඟ ඇතුලේ නෙමෙයි. දැන් ඔබම ප්‍රශ්න කරයි. ඒක තමයි ඇත්ත. ඕක කාටද තේරුම් ගන්න පුළුවන්? ඔබ ඔබේ සිතෙන් එළියේද ඉන්නේ? ඔව්. ඔබ ඔබේ සිතෙන් එළියේ ඉන්නේ. ඔබ ඔබේ කයෙන් එළියේද ඉන්නේ? ඔය සිත තියෙන්නේ ඔබේ කයෙන් එළියේද? ඔව්. ඔබේ කයෙන් එළියේ ඔබේ සිත තියෙන්නේ. හේතුඵල දහමක් බුදුන් වහන්සේ පනවන්නේ මෙන්න මේ පැනවීම කරන්න. අජ්ජත් බහිජ්ජා කියලා දෙපැත්තක් පෙන්වන්නේ මේ ලෝකයේ එකම කෙනා බුදුන් වහන්සේ පමණයි. වෙන කිසිම කෙනෙක්ට ඕක කියන්න බෑ. ඒකයි බුද්ධ කියන්නේ. ඔය න්‍යායයි ලෝකෙට හෙළි කරන්නේ. ඕකයි පටිච්ච සමුපාදේ කියන්නේ. ඕකේ තියෙන්නේ ද්වේතානුපස්සනාවක් තියෙන්නේ. ඒකයි මජ්ජේ ඥානං කියලා මජ්ජේ සූත්‍රය කියන්නේ. ඔය කොයි සූත්‍රය ගත්තත් තියෙන්නේ ඕක විතරමයි. අන්ත දෙකක්මයි තියෙන්නේ. මජ්ජේ ඥානං සූත්‍රය නැත්නම් අර බද්ධේකරත්න සූත්‍රය, ජටා සූත්‍රය, ඔබ ගත්ත ධම්මචක්කපවස අනත්ත ලක්ෂණ ඕනම සූත්‍රයක් ගන්න. අන්ත දෙකක් තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාව හඳුනාගත්ත කෙනා විතරයි දකින්නේ මේ හැම සූත්‍රයකම බලන්න එකම අමුතුම කතාවක් තියෙනවා. 84000 ධර්මස්කන්ධේම එකම කෝණයයි තියෙන්නේ. එළියේ ඔබ ඉන්නේ කියන එක පෙන්වන්න. ඔබ ඇතුලේ නෑ බව පෙන්වන්නේ. ඒකයි සක්කාය දෘෂ්ටි කියලා සෝවාන් කියලා පෙන්වන්නේ. ඕකේ ඔබ නෑ. ඒකයි පටිච්ච සමුපාදය ඔබ වඩන්නේ. කායානුපස්සනාව වඩන්නේ කයේ ඔබ නෑ. කයෙන් ඔබ මිදෙන්න ඕනේ. කායේ කායානුපස්සී විහෙරති. කය ඇතුලේ ඔබ නැහැ. මේක දෘෂ්ටියක්. මේක මායා ලෝකයක්. මේ මැජික් එක අවබෝධ කරගත්තොත් මේ ලෝකයට මැජික් පෙන්වන්න බෑ කාටවත්. යා මේ ලෝකෙන් මිදෙනවා. මේ ලෝකයේ සමතික්‍රමණය කරනවා. මේක මහා පුදුම කතාවක් කිය. ඇත්ත. ඔබ ඔය අවට තියෙන හැම දෙෙම ඔබමයි. අවට ඇති දේ නැතිනම් ඔබත් නැහැ. ඒකයි කිව්වේ අපේ ආත්මාර්ථයේ තියෙන තා කිසිදු ආගමක මූලය වම්බ වෙන්නේ නැහැ. ආත්මාර්ථයෙන් මිදුණු තැන සියලු ආගම්වල මූලයේ සබදාමයි එළියේ තියෙන්නේ. ඒකයි මේ සදා අමරණීයත්වයේද මොන වචන කතා කරත් එකම කතාවක් යනවා. එකම ස්වභාවයකට කැරකිලා යනවා. පුදුම න්‍යායක් මේ මූලයේ තියෙන. මානසිකාරය ඔබ මානසිකාරයමයි සබදාම. සබදාමමයි ඔබ කිව්වේ ඔන්න ඕක නිසයි. මේ අනාත්ම සංඥාව හරියට කෙනෙක් අවබෝධ කරනවා නම් අනිච්චානුපස්සනාව හරියට වඩනවා නම් එයා අවබෝධ කරනවා සබදාමමයි මම කියලා. ඔබ හිතන්න
ඔබ මුකුත් නැති හිස් ලෝකෙක ඉපදුනා කියලා. එතකොට ඔබ කෝ? ඔබ හිතන්න ඔබ අභ්‍යවකාශයේ ඉපදුනා කියලා. එතකොට ඔබ කෝ? මුකුත් නැති තැන ඔබ කෝ? ඔබත් නැහැ. ඔබ මොකද්ද සිතක් තියෙන? සිතක් උපදින්න දෙයක් ඕනේ. බාහිර දෙයක් තියෙන බවමයි ඔබ කියන්නේ. බාහිර දෙයක් නැත්තම් ඔබත් නැහැ. ඇත්තටම ඔබ ඉදිරි පිට ඉන්න කෙනාමයි ඔබ. ඔහුගෙන් තොරව ඔබත් නැහැ. ඔබව කවුරු හරි මරන්න ආවොත් ඔහු ඇව්වොත් ඔබ කවුද කියලා මම ඔබමයි කියන්න. එතකොට ඔබ මරණ කෙනාමයි මම වෙන්නේ. මම ඔබ මාව මරනවා කියන්නේ මමමයි ওই වැඩේ කරන්නේ. පුදුම කතාවක් මේක. ඇත්තටම ඔබ ඉදිරි පිට ඉන්න කෙනාමයි ඔබ. ඔහුගෙන් තොරව ඔබත් නැහැ, ඔබෙන් තොරව ඔහුත් නැහැ. මම ඔබෙන් තොර වෙන කවුරුවත් නොවේ කියලා ඔහුට කියන්න. එතකොට ඔහුට තේරෙයි මොහු මමමයි, මා ඔහුමයි. මං කවුද මරන්නේ? මාවමයි. මේ ලෝකයේ සබාදාමට මේ පුදුම කතාවක් මෙතන තියෙනවා. අපිට මේ ලෝකයේ එළියේ සබාදාමට කිසිම දෙයක් කරන්න බෑ. මේක අවබෝධ වුණා. ඒ මම. ඔය ගහ කියන්නේ මම. ඔය සතා කියන්නේ මම. ඔය අසල්වාසීන් කියන්නේ අපිමයි. එහෙම එක්කෙනෙක් එළියේ මෙහෙ එක්කෙනෙක් නැහැ. ඒක පුදුම කතාවක් නේද? ඔබට ඔබ ඕනිම නම් බාහිර ඉන්න කෙනාවයි ඔබ රකින්න ඕනි. බාහිර කවුරුත් නැති කල ඔබත් නැහැ. ඔබට ඔබ ඕනිම නම් බාහිර ඉන්න කෙනාව රැක ගන්න ඕනි. ඔබ විතරම නම් ලෝකේ ඉන්නේ. ඔබ කොහොමද ඔබ ඉන්න බව දැනගන්නේ? ඔබට යා ඕන වෙනවා. මෙන්න මේ දෙපැත්තක් නැතිකමමයි මේ ලෝකයේ අමරණීයත්වයේ තියෙන්නේ. දැන් ඔබට ඔබේ මට්ටමට ඇවිල්ලා මේ අමරණීයත්වය ගැන ප්‍රකාශ කරා. ඔබට එතනට යන්න පුළුවන්ද? ඔය හිතේ තියෙන රොම්මඩ ටික, ඔය හිතේ තියෙන ඔය කොළ රොඩු ටික, කුණු ටික අස් කරොත් ඔබට ඔතනට යන්න පුළුවන්. මෙතන දෙපැත්තක් නැහැ. මේ ලෝකේ දෙපැත්තක් නැහැ. මම විතරක් ඉන්න ලෝකයක් නැහැ. ඔබ කියන්නේ හිතට සිතුවිලි වලට. හිත නැත්තම් ඔබත් නැහැ. දැන් ඔය හිතේ තියෙන සිතුවිලි මොනවද? බාහිර තියෙන දේවල්. බාහිර තියෙන දේවල් වලින් නේද ඔය සිතුවිලි හැදිලා තියෙන්නේ. ඔබේ ඉදිරිපිට ඉන්න කෙනාට ගැහුවොත් ඔබේ සිතුවිලි නේද ඒක කිව්වේ. ඔබ ගහලා තියෙන්නේ ඔබේ සිතේ ඉන්න කෙනාට. බාහිර ඉන්න කෙනාට ගහනවා කිව්වට බාහිර ඉන්නවා කියලා කිව්වේ ඔබේ හිතමයි. ඔබ හිතින් බාහිර ඉන්න බව දන්නවා කෙනෙක්. එහෙනම් ඔබ ගහන්නේ ඔබේ හිතේ ඉන්න කෙනාට. ඔබ ගහලා තින්නේ ඔබටමයි. ඒක නිසා කර්මයේ විපාක දෙන්නේ ඔබගේ ආවුස අඩු වෙනවා. ඔබ සතෙක් මරන්න යනවා නම් ඒ සතා මරන්නේ ඔබේ හිතේ ඉන්න නිසා. ඔබේ හිතේ ඉන්න සතා මරනවා කියන්නේ ඔබේ හිතේ ආවුස අඩු වෙනවා. ඔබගේ ආවුස අඩු වෙනවා. බුදුන් වහන්සේ කර්මය පනවන්නේ ඔන්න ඔතනින්. ඔබගේ කර්මය සෙවණැල්ල වගේ රියසක වගේ ඔබේ පස්සෙන් එනවා කිව්වේ ඕකටයි. ඔබටමයි විපාක දෙන්නේ. ඔබ කරන හැම දෙයක්ම. ඔබ හොරකමක් කළත් ඒ හොරකම කරන්නේ ඔබේ හිතේ ඉන්න කෙනා. ඔබේ හිතේ ඉන්න කෙනා හොරකම් කරන්නේ ඔබගේ හිතමයි හොරකම් වෙන්නේ. ඔබගේ දේවල්මයි නැති වෙන්නේ. මේ විශ්ව ශක්තිය ලෝක සභාදාමේ ශක්ති න්‍යාය අවබෝධ කරන්න මේක වචන වලට පෙරලා ඔබට මේව ඉදිරිපත් කරන්න සභාදාම කතා කරනවා කියලා හිතන්න. එතකොට ඔබට මේක මොකද්ද කියලා හිතා ගන්න බෑ. නමුත් මේක පුදුම ශක්ති ස්වභාවික සභාදාමේ න්‍යායක් තියෙනවා. ඔබටම විපාක දෙනවා. ඔබ කරන හැම දෙයක්ම ඔබටම විපාක දෙනවා. බය නැතුව අනිත් අයට දන් දෙන්න. ඔබේ හිතේ තියෙනවා එහෙම දේ ඒ නිසා ඔබටම ලැබෙන ඔබ දෙන්න හිතනවා. දෙනවා නෙමෙයි ඔබට දෙනවා මිනිස්සු ඇවිල්ලා. මේක මහ පුදුම වැඩක්. මේක සාමාන්‍ය මනුස්ස ස්වභාවය නෙමෙයි. මනුස්ස ස්වභාවය ඕක නෙමෙයි. තණ්හාව. මේ මනුස්ස ස්වභාවය නෙමෙයි මේ දේව ස්වභාවය. මේ දිව්‍ය ස්වභාවය කතා කරන්නේ.
මේ ඇවිල්ලා දිව්‍ය තලයේ. මේ ඇවිල්ලා බ්‍රහ්ම තලයේ. මේ ඇවිල්ලා සුද්ධාත්මේ. මේ ඇවිල්ලා සුද්ධාවාසවල උපදින්නේ කවුද කියන එක පෙන්වන්නේ. මේ ශක්ති ස්වභාවය ඔබේ සිතේ සකස් කළේ නැත්තම් ඔබ මහා විපතක. මේ අවබෝධ ඥානෙ ඉස්සෙල්ලා සකස් කරගන්න. මේක පොඩි කතාවක් නෙමෙයි. මේක නිකන් සුරංගනා කතාවක් නෙමෙයි. ඔබට විපාක දෙනවා. ඔබ කාගේ හරි අතක් කැපුවොත් ඔබේ අතක් නැති වෙනවා වැඩි කාලයක් යන්නේ. ඔබ හිතන්නේ නැති මොහොතක ඔබට කරදර එන්නේ. ඔබ හිතන්නේ මේ අනේ මටමයි වෙන්නේ නෑ. ඔබ කළා තියෙනවා. ඔබ හිතලා හරි තියෙනවා එහෙම කරන්න. මේක පුදුමයි කියලා හිතේ. නමුත් මේකයි ඇත්ත. ඉතින් ඒ ඔබම නොවේද බාහිර. ඔබ කියන්නේ ඔය පේන ඇහෙන දැනෙන දැනගන්න දෙයමයි. ඒ බාහිරේ ප්‍රතිබිම්බයක්මයි ඔබ කියන්නේ. මේක හරියට කණ්ණාඩියක් වගේ. ඔබේ හිත හරියට කණ්ණාඩියක් වගේ. මේකේ දෙපැත්තක් නැහැ. ඔබ කණ්ණාඩිය ඉස්සරහට ගියාම ඔය කණ්ණාඩිය ඇතුලේ කවුරුත් නැහැ. එක පැත්තයි තියෙන්නේ. ඔබ හිතින් හිතනවා දෙපැත්තක් ගැන. කණ්ණාඩියෙන් එහා පැත්තේ අර ඉන්නේ මම. නෑ. කණ්ණාඩිය එහා පැත්තේ කවුරුත් නෑ. ඕකයි මායාව. මා රූප මංච විඥානං කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ ඔන්න ඔය කාරණේ.